සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටම සුපින්තුනි ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාව මගින් ඔබ වෙත sannivedanaya කරන අද දවසේ මේ පැයට නියමිත උතුම් සජීවී සත්‍ය දේශනාව මෙලෙසින් ශ්‍රවණය කරන්නටයි සදැහැති අප කවුරුත් මේ බලාපොරොත්තු වන්නේ. අද මෙම උතුම් ධර්මදේශනාව මෙහිවීම උදෙසා ප්‍රසිද්ධ කළා වූ පාද නමස්කාර පූරක ආරාධනාව පිළිගෙන මේ පුණ්‍යවන්ත වූ සදහම් මණ්ඩපයේ වෙත වැඩම කොට වැඩහිඳින පින්වත් දේශකයන්න් වහන්සේ ඕපාත රජවංගල ආරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය විචිත්‍ර ධර්ම කතික අවසරයි නම් කියන්නට පූජනීය ඕපාත සමිත විහාරී පින්වත් ස්වාමීන් වහන්සේ සුපින්වත් ස්වාමීන් වහන්සේ අප දෙපා නැමද සාදු නාදනවා පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් සජීවී සත් ධර්ම දේශනාව උදෙසා පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. විශ්‍රාමලත් කුෂිකර්ම උපදේශිකා VS ගිනිගත්තර මහත්මිය HG නන්දාවති මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස විසින් පින්වතුන් අද දවසේදී අරමුණු වශයෙන් බලාපොරොත්තු වී තිබෙනවා 2021 ජනවාරි මාස 19 වන දින අභාප්‍රාත KD පොඩිහාමිනී උපාසක මාතාවටත් මීට වසර 5කට පෙර අභාප්‍රාත වූ DM ඩිංගිරි අම්මා උපාසිකා මාතාවටත් මීට පෙර මිය පරලොව ගිය පවුලේ දෙමාපියන් ඇතුළු සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් එක් කිරීමටත් ඒ වගේම පවුලේ සුජීවත්ව සිටින සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී දීර්ඝාෂ ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් කොවිඩ් වසංගත තත්වයෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී සියලුම දෙනා සුවපත් වේවා සියලු ලෝකවාසීන් උවදුරු විපත් වලින් ආරක්ෂා වේවායි ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් රෝගීන් වෙනුවෙන් දිවි පරදුරට තබා දිවාරය වෙහෙසෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සුවවිරු සියලුම දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් කොරෝනා රෝගී මිය ගිය ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට සහ රටදෑ වෙනුවෙන් දීපිදු සියලුම ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට පින් අනුමෝදනාවන් එක් කිරීමටත් එවැගේම දිදුල මාධ්‍යාලයේ කරු සභාපති ස්වාමින් වහන්සේ වන අවසරයි නම කියන්නට පූජනීය මාලිකාවිල අස්සජී පින්වත් නායක ස්වාමීන් වහන්සේටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයටත් නෑදෑ හිතමිතුරන් ඇතුළු ලක්වාසී ලෝවාසී සැමටත් ධර්මදේශනාවට සවන් දුන් පින්තුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් මම භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනාවන් එක් කිරීමත් මේ උතුම් සජීවී සත්‍ය ධර්ම දේශනාවේ ප්‍රධාන අරමුණු වශයෙන් සදහැවතුන් අද දවසේදී සඳහන් කරගෙන තිබෙනවා. එසේනම් සුපින්වතුනි මෙතෙන් සිට මේ උතුම් ධර්ම දේශනාව මෙහෙවන හැටියට පින්වත් දේශකයන්න් වහන්සේට පාද නමස්කාර පූරකව ආරාධනා කරමින් අප මෙතෙන් සිට මේ උතුම් ධර්ම දේශනාව සමගින් සහසම්බන්ධ වෙමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති පුම්බාරාමේ මිගාර මාතු පාසාදේ තත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි භික්ඛවෝති බද්ධන්තේති තේ භික්ඛු භගවතු පච්චසෝසුං භගවා ඒතදවෝච සලායතන විභංගං ඕ භික්ඛවේ දේසිස්සාමි. ඒවම් භන්තේති කෝතේ භික්ඛු භගවතු පච්චසෝසුං
භගවා ඒතද වෝචාති. සද්ධා බුද්ධි සම්පන්න ගුණගරුක කාරුණික වාසනාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ අරිහත් වූ දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් සූත්‍ර පාඨයක් ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තබා ගන්නට යෙදුනේ. අද මුළු මහත් ලෝකයා හමුවට ටීවී දිදුල බෞද්ධ මාධ්‍ය ජාලය හරහා මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ විශ්‍රාමලත් කුසිකර්ම උපදේශිකා වී.එස්. ගිනිගද්දර මහත්මිය, එච්.ජී. නන්දාවතී මහත්මිය ඇතුළු සියලු දෙනා විසින් තමයි, පවුලේ සියලු දෙනා විසින් තමයි මේ උතුම් මහා පින්කම සිද්ධ කරන්නේ. ධර්ම දානයේ වටිනාකම තේරුම් අරගෙන ලොකු අවබෝධයකින් යුක්තව මව් දෙමව්පියන් මිය ගියපු වැත්තන් සිහිපත් කරගෙන කෘතගුණ සැලකීමේ පින්කමක් වශයෙන් මේ මහා පින්කම බොහොම ගෞරවයෙන් සිද්ධ කරනවා. ධර්ම දේශනාව සඳහා අපට ටීවී දිදුල බෞද්ධ මාධ්‍ය ජාලයෙන් ඉල්ලලා තිබුණා සලායතන සූත්‍ර දේශනාව දේශනා කරන සේක්වා කියලා ඉල්ලීමක් කරලා තිබුණා. ඒ සූත්‍ර දේශනාව ඊටාම වටිනා සූත්‍ර දේශනාවක්. තමන්ගේ හිත, තමන්ගේ ජීවිතය, පංචස්කන්ධය තේරුම් ගන්න තියෙන හොඳම දේශනාවක් තමයි. ආයතන 6 තේරුම් ගන්න තියෙන හොඳම දේශනාවක් තමයි සලායතන සූත්‍ර දේශනාව කියලා කියන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ අනුත්තරෝ පුරිස ධම්මසාරති ගුණය හොඳට විග්‍රහ වෙන උත්තරීතර දේශනාවක් තමයි සලායතන විභංගය කියලා කියන්නේ. සලායතන විභංගය කියලා කියන්නේ ওই මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ තියෙන සූත්‍ර දේශනාවක් තමයි සලායතන විභංගය. ඒ විභංග දේශනාව ඊටාම වටිනා දේශනාවක්. ගැඹුරුයි, සමහර වෙලාවට තේරුම් යන එකක් නැති වෙන්න පුළුවන්. එහෙම හිතන්න එපා. තේරුම් නොගියට අහගෙන ඉන්නකොට මේක නැවත නැවත ඇහෙනකොට සංසාරයටත් පුරුද්ද පිණිස පවතිනවා. ඒ නිසා පින්වතුනි, ධර්ම අවබෝධය සිද්ධ වෙනවා. සියලු ලෝකේ පහළ වෙන හැම බුදුරජාණන් වහන්සේ නමක්ම මේ දේශනාව වදාරනවා. සලායතන පිළිබඳව වදාරනවා. මේවා පිළිබඳව ඉගෙන ගන්නේ නැතුව සංසාර දුකෙන් නිදහස් වීමක් ඇත්තේ නැහැ. බණනම් ඉගෙන ගන්න ඕනේ. මෙන්න මේ කාරණා තමයි ඉගෙන ගන්න ඕනේ. වෙන මුකුත් නෙමෙයි. කතා නෙමෙයි. පින්වතුනි, ධර්මයේ හිතට පමුණවා ගන්න තියෙන්නේ මේ ඕපනයික. ඒ කියන්නේ උපනයනය කරන්න තමන්ගේ හිතට නංවා ගන්න පුළුවන් කාරණා. ඔබ අප හැමෝම කෙලෙස් ඇති අය. කෙලෙස් දුරු කර ගන්න තාක් අපි මේ සංසාරේ දුක් විඳිනවා. මේක තේරුම් ගන්න ටිකක් අමාරුයි. සෝතාපන්න වුණත් පින්වතුනි තාම බැඳීම් තියෙනවා. සකදාගාමී වුණත් තියෙනවා. අනාගාමී ආර්යයන් වහන්සේට තමයි කාමරාග පටිග කියන මේ දෙක සම්පූර්ණයෙන්ම නැත්තේ. ඒ කියන්නේ අර බැඳෙන ගතිය, ඊළඟට තමයි පින්වතුනි පටිගය කියන්නේ ගැටෙන ගතිය සම්පූර්ණයෙන්ම නැත්තේ අනාගාමී ආර්යයන් වහන්සේට. ඉතින් හැබැයි ඒ වුණාට
හේතුඵල දහම හරියටම සෝතාපන්නාරයන් වහන්සේ දන්නවා. උන්වහන්සේගේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙලා තියෙන්නේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණොත් ඒ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙච්ච උත්තමයන් වහන්සේට පින්වතුනි භව 7කට සීමා වෙනෝ මේ සංසාර ගමන. භව 7යි. ඊට වඩා නැතේ භවං අට්ඨමං ආදියන්ති. ආත්ම 8ක් නම් උප්පත්තිය ලබන්නේ නැහැ. ඒ සෝතාපන්න වෙන්න මාර්ගඵල නිවන් දකින්න පින්වතුනි අපිට ඉමහත් පිටුවහලක් වෙනවා මෙන්න මේ සලායතන විභංග දේශනාව. තථාගතයන් වහන්සේ සවැත් නුවර පූර්වාරාමයේ වැඩ ඉන්නකොට තමයි භික්ෂූන් වහන්සේලා අමතලා මේ දේශනාව වදාළේ. පූර්වාරාමයේ කියලා මේ පින්වතුන් දන්නවනේ විසාකා මහා උපාසිකාව මහාලතා පළඳනාව පින්වතුනි විකුණලා 27 කෝටියක් තරම් ධනය වියදම් කරලා උඩුමහලේ කාමර 500යි යටමහලේ කාමර 500යි කියලා මේ විදියට මේ මහා විහාරයක් හදලා පින්වතුනි පූජා කළානේ. අන්නේ පූර්වාරාමයේ තමයි තථාගතයන් වහන්සේ මේ දේශනාව වදාරනකොට වැඩ සිටියේ. එහිදී භික්ෂූන් වහන්සේලා අමතනවා මහණෙනි මම නුඹලාට සලායතන විභංගං ඕ භික්කවේ දේසිස්සාමි. මහණෙනි මම සලායතන විභංගය ඔබලාට දේශනා කරනවා. තං සුනාත සාදුකම් මනසිකරෝත බාසිස්සාමි. එය මනාකොට අහන්න, මනාකොට ශ්‍රවණය කරන්න. තං සුනාත සාදුකම් මනසිකරෝත මනාකොට මෙනෙහි කරන්න. බාසිස්සාමි මම දේශනා කරමි කියලා එහෙම දේශනාව වදාරනවා. ඒතර භික්ෂූන් වහන්සේලා කියන ඒවම් බන්තේති කෝතේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුම්. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට පිළිවදන් දුන්නේ එහෙමයි ස්වාමීනි කියලා බොහොම ගෞරවයෙන් පිළිවදන් දුන්නා. සලායතන විභංගය අහන්න. අන්න එතකොට තථාගතයන් වහන්සේ පින්වතුනි ආරම්භ කරනවා මේ දේශනාව. ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි ච බාහිරානි ආයතනානි වේදිතබ්බානි ච විඥානකායා වේදිතබ්බානි ච පස්සකායා වේදිතබ්බානි අට්ඨාරස මනෝ විචාරා වේදිතබ්බානි චත්තිංස සත්තපදා වේදිතබ්බානි ආදී වශයෙන් තථාගතයන් වහන්සේ පින්වතුනි දේශනාව ආරම්භ කරනවා. මේ දේශනාව ටිකක් දිගයි. මේ පුංචි වෙලාවකින් මේක දේශනා කරන්න බෑ. මේක එළිය වැටෙනකන් කළත් තුන් යමක් මුළුල්ලේම කළත් ඉවර කරන්න බෑ. ඒ තරම් වටිනා සූත්‍ර දේශනාවක්. හැබැයි අපි බලමු මේ වෙලාවේ පමණින් මේ දේශනාව අපේ හිතට නංව ගන්න. පින්වතුනි ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි. ආයතන 6ක් තියෙනවා. ආධ්‍යාත්මික ආයතන 6. ඒ ආධ්‍යාත්මික ආයතන 6 දත යුතුය. අපි මාතෘකා පද ටික විතරක් මුලින්ම කියලා පසුව විස්තරය කියන බුද්ධ දේශනාවේ තියෙන්නේ ඒ ක්‍රමයටම. ඒ ක්‍රමයේම අපි මේ වෙලාවේදී භාවිතා කරමු. ච විඥාන කායා වේදිතබ්බානි. ඒ කියන්නේ විඥාන කායවල් 6ක් තියෙනවා. ඒ 6 දැනගන්නත් ඕන. ච පස්ස කායා වේදිතබ්බානි. ස්පර්ශ කායවල් 6ක් තියෙනවා. ඒ 6 දැනගන්නත් ඕන.
අට්ඨාරස මනෝවිචාරා වේදිතබ්බානි කියන්නේ හිතේ හැසිරෙන තැන් 18ක් තියෙනවා. ඒ 18 පිළිබඳවත් දැනගන්නට ඕන. චත්තිංස සත්තපදා වේදිතබ්බානි ඒ කියන්නේ 36ක් පින්වතුනි සත්පාදයෝ කියලා ධර්මතා තියෙනවා. අන්නේ ධර්මතාවයෝ තේරුම් ගන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ එහෙම දේශනාව පටන් ගන්නවා. තත්රිදන් නිස්සාය ඉදම් පජහත තයෝ සතිපට්ඨානා යදරියෝ සේවති යදරියෝ සේවමානෝ සත්තා ගන මනුසාසිතු මරහති. පින්වතුනි මේ වගේ උතුම් දේශනාවක් වදාරණ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව යම්කිසි කෙනෙක් මනාකොට මේක තේරුම් ගන්නව නම් ඒ වගේම සෝ උච්චති යෝගාචරයාණං අනුත්තරෝ පුරිස ධම්මසාරති අයමඤ්ඤසෝ සලායතන විභංගස්ස. ඒ කියන්නේ අන්න මේ වගේ දේශනාවක් වදාරනව නම් මේ වගේ දේශනාවක් වදාරන ආර්යයන් වහන්සේ පින්වතුනි අනුත්තරෝ පුරිස ධම්මසාරති. ඒ කියන්නේ මේ ලෝකේ කෙනෙකු দমনය කරන්න සුදුසුම උත්තමයන් වහන්සේ වෙනවාය. එහෙම නැත්නම් මේක තමයි අයමුද්දේශෝ සලායතන විභංගස්ස. මේක තමයි මුල්ම උද්දේශය සලායතන විභංගයට කියලා මේ මාතෘකාව ওই විදියට වදාරනවා. ඒතකොට පින්වතුනි පළමුවෙන්ම ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි කියලා කියන්නේ මොනවද? ඉතිකෝ පනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං. ඒ කියන්නේ කුමක් හින්දද මොන කාරණයක් හේතු කොටගෙනද මේ ච අජ්ජත්තිකානි ආයතනානි කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ මාතෘකාවත් ලැබුවේ කියලා තථාගතයන් වහන්සේ මේක දේශනා කරනවා. පටිච්ච උත්තම් මෙන්න මේ සඳහා කියන ලදී චක්ඛායතනං සෝතායතනං ගානායතනං ජීවහායතනං කායායතනං මනායතනං ආදී වශයෙන් පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඒ ආයතන 6 පිළිබඳව දේශනා කරනවා. එතකොට අපේ ජීවිතයේ පින්වතුනි ආයතන කියලා අපි නිතර අහලා තියෙනවා. අපේ ජීවිතයේ ආයතනයක් කියලා කියන්නේ යමක් නිස්පාදනය කරන තැනක්. එක එක තැන් තියෙනවා ආයතන කියලා. යම් යම් ආයතන තියෙනවා. ඒවයින් නිස්පාදනය වෙනවා යමක්. ඒ වගේ අපේ ජීවිතයේ පින්වතුනි නිස්පාදනය වෙන තැන් තියෙනවා. ඒ නිස්පාදනය වෙන ආධ්‍යාත්මික අපේ ශරීරය තුලම තියෙන කාරණා 6ක් තියෙනවා. ච අජ්ජත්තිකානි ආයතනානි කියලා කියන්නේ ඒක. ඒ මොනවද? චක්ඛායතනය. චක්ඛායතනය කියලා කියන්නේ ඇහැ ආයතනයක් උත්පාදනය කරන රූප. ඒ කියන්නේ රූප දර්ශන ඇති කරවලා පින්වතුනි සිතුවිලි පහල කරනවනේ. සිතුවිලි පහල කරලා තරහ ඇති කරවනවා. එහෙම නැත්නම් ඇහැ හින්දා එහෙම නැත්නම් පින්වතුනි ලෝභය ඇති කරවනවා. කුසල් ඇති කරනවා. ඉතින් ওই විදියට කුසල් අකුසල් මේව ඇති කරන්නේ මේ ඇති කරලා ආයතනයෙන් යමක් නිස්පාදනය කරනවා. චක්ඛායතනය කියලා කියන්නේ ඒක. සෝතායතනය කියලා කියන්නේ කන. පින්වතුනි කන නිසාත් එහෙම හට ගන්නවා. නාසය නිසාත් ගහනායතනය කියන්නේ නාසය. ජීවහායතනය කියලා කියන්නේ දිව. කායායතනය කියලා කියන්නේ ශරීරය. මනායතනය කියලා කියන්නේ පින්වතුනි හිත. එතකොට මෙන්න මේ කියන කාරණා 6 අපි දැනගන්නට ඕන. විශේෂයෙන්ම මේ පිළිබඳ අවබෝධය ඇති කරගන්නට ඕන. චක්ඛායතනය ගත්තහම පින්වතුනි අපිට ඒක මේ රූපයක්
දකින්න ලැබෙනවයි කියමුකෝ. එතකොට මේ ඇහැ කියන එක ස්ථීර දෙයක් නෙමෙයි. తాවකාලික එකක්. ඒ පිළිබඳව විස්තරය තව දුරටත් බුදුරජාණන් වහන්සේ හොඳට මේ සූත්‍ර දේශනාවේ ඊටාම හොඳට පැහැදිලි කරනු ලබනවා. පින්වතුනි, ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ච බාහිරානි ආයතනානි වේදිතබ්බානි. ඒ කියන්නේ බාහිර ආයතන 6 දැනගන්නට ඕන. ඒ මොනවද? රූපායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ධම්මායතන කියලා මේ ආයතන බාහිරව පැමිණෙන ආයතන 6ක් තියෙනවා. ඒ කියන්නේ බාහිර ආයතන කියලා ඒකට කියන්නේ. ඒ කියන්නේ රූපත් යමක් උපදවනෝ මොනවද අපේ ජීවිතයට යමක් උපදවනෝ ලෝභ දේශ මෝහ අර කියපු විදියට කුසල් අකුසල් මේව උපදවනෝ රූප බාහිරව තියෙන රූප ඒව උපදවනෝ. සද්දයත් එහෙමයි. සද්දායතනෙනුත් ඒ විදියට යමක් උපදවනෝ. ගන්ධායතනය, රසායතනය, පොට්ටබ්බායතනය මේ ඔක්කොගෙම පින්වතුනි උපදවනවා. ධම්මායතනය කියන්නේ ඔය හිතට එන සිතුවිලි ඒවා අතීතයේ දේවල් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම අනාගතයේ මනස්කල්පිත දෙයක් වෙන්න පුළුවන්. වර්තමානයේ වෙන්න පුළුවන්. ඒ ඔක්කොගෙම යමක් උපදවනවා මේ සංසාරය ගෙනියන්න. ඒ නිසා ඒවට කියනවා ආයතන කියන වචනය භාවිතා කරනවා. ඊළඟට තමයි ච බාහිරානි ආයතනානි ච විඥානකාය වේදිතබ්බානි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනෝ විඥානකාය 6ක් දත යුතුය කියලා. විඥානකාය 6ක්. උන්වහන්සේ වදාරනවා චක්කු විඥානං, සෝත විඥානං, ගාන විඥානං, જીවහා විඥානං, කාය විඥානං, මනෝ විඥානං කියලා ඒ විඥාන 6 බුදුරජාණන් වහන්සේ වදාරනවා. චක්කු විඥානං කියලා කියන්නේ පින්වතුනි චක්කු විඥානං කියලා කියන්නේ ඇහැන් නිසා හටගන්නා වූ සිතුවිලි වලට කියනවා චක්කු විඥාන කියලා. දැන් මේ පින්වතුන්ට මාව පේනවනම් ඒ පෙනීමේ සිතුවිල්ල ආවේ ඇහැ නිසානේ. එතකොට ඇහැ නිසා ඒ සිතුවිල්ලට නමක් දීලා තියෙනවා චක්කු විඥාන කියලා. මේ සිතුවිල්ල කියන එක සිත කියන එක එකයි. හැබැයි පින්වතුනි ඒක හටගන්න තැන වශයෙන් ඒ සිතට විඥාණයට නමක් දෙනවා, බෙදනවා. බුදුරජාණන් වහන්සේ චක්කු විඥානං කියලා. ඇහැ නිසානේ සිත උපදින්නේ. දැන් මේ පින්වතුන්ට බණ ඇහෙනවා. බණ ඇහෙනකොට සිතුවිලි පහළ වෙනෝ මේ කාරණයයි කියලා විතරක පහළ වෙනෝ. ඒකට කියන්නේ පින්වතුනි සද්ද, ඒ කියන්නේ සෝත විඥානං කියලා. ඔය අතර සුවඳ ගඳ සුවඳ දැනෙනවා. ඒකට ගාන විඥානං කියලා කියනවා. සිතනම් සාමාන්‍ය සිතේ ස්වභාවය තමයි අරමුණු සිතන එක. දැන් එතකොට නාසය නිසා අරමුණ සිතෙනවා නම් ඒ සිතුවිලි සිතෙනවා නම් අපි ඒකට නමක් දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒකට හඳුන්වලා තියෙනවා ගාන විඥානං කියලා. දිව නිසා සිතුවිලි පහළ වෙනවා නම් જીවහා විඥානං කියනවා. කය නිසා සිතුවිලි පහළ වෙනවා නම් කාය විඥානං කියලා කියනවා. මෙන්න මේ විදිහට මේ විඥාණය දැනගන්නට ඕන. ච පස්සකායා වේදිතබ්බානි. කියන්නේ ස්පර්ශ කයවල් 6ක් තියෙනවා. ස්පර්ශය කියලා කියන්නේ මොකද්ද? ස්පර්ශයක් කියලා කියන්නේ ගෑවීමනේ. ඇඟේ ගෑවුනාම ඇඟ ස්පර්ශ වුණා කියලා කියන්නේ ස්පර්ශය. ඒ වගේ මේ පින්වතුනි බොහොම සියුම් ස්පර්ශයක් අපේ මේ ධර්මයේ තුල සඳුන්වනවා. මේක බොහොම තේරුම් ගන්න ඕන, වරදවා ගන්න එපා. මේ වගේ දේශනාවකදී අපිට බොහොම සියුම් විදියට කරුණු දේශනා කරන්නත් බෑ. පින්වතුනි ස්පර්ශය කියලා කිව්වහම චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. එතකොට තින්නම් සංගති පස්සෝ.
පින්වතුනි තුන් දෙනෙක්ගේ එකතුවක් වෙනවා ඇහැ නිසා. ඒ මොකද්ද? චක්කුංච පටිච්ච රූපේච ඇසයි රූපයයි. දැන් ඔන්න පින්වතුන්ගේ ඇස් නෙත් දෙක තියෙනවා. එතකොට නෙත් වලට පේනවා මම. ඒ කියන්නේ රූපේ පේනවා. ඊළඟට තමයි මේ නිසා උපදිනෝ සාමින් වහන්සේ නමක් කියන මේ සිතක් පහළ වෙනවා. ඒකට කියන්නේ විඥානං කියලා. ඇසයි රූපයයි විඥානයයි මේ එකතු වෙනෝනේ. මේ තුන් දෙනාගේ එකතු වීම හේතු කොටගෙන පින්වතුනි ස්පර්ශයක් ඇති වෙනවා. ස්පර්ශය කියලා කියන්නේ පින්වතුනි එකතුවක්. ඒ ස්පර්ශය තමයි අන්තිමේදී පස්සපච්චා වේදනා බවට පත් වෙන්නේ. ස්පර්ශය තමයි ওই වේදනාවින්නේ. ඒ කියන්නේ දැන් ස්පර්ශය කිව්වහම දැන් සාමින් වහන්සේ නමක් දකිනකොට සමහර වෙලාවට සද්ධාවන්තයාට සොම්නසත් උපදිනවා. සමහර වෙලාවට මධ්‍යස්ත සිත පහළ වෙනවා. එතකොට සද්දයත් එහෙමයි, ඊළඟට ගන්ධ සුවඳත් එහෙමයි, රසයත් එහෙමයි. මේ විදිහට ගත්තාම මේ ස්පර්ශය පහළ වෙනවා. තින්නම් සංගති පස්සෝ. දැන් ඔන්න සද්දයත් කනත් සෝත විඥානයත් හේතු කොටගෙන පහළ වෙනවා පින්වතුනි ස්පර්ශය. ඒ ස්පර්ශය සෝත සම්පස්ස කියලා හඳුන්වනු ලබනවා. සද්දයත් එකතු වෙන්න ඕන. කන සද්දේ තිබුණට වැඩක් නැහැ. කන නැත්නම් කන තිබුණට වැඩක් නැහැ. සද්දේ නැත්නම් මේ කනයි සද්දයයි කොච්චර තිබුණත් වැඩක් නැහැ. Taman මැරිලා නම් හිත නැත්නම් මේ තුන් දෙනා නිසා තමයි අපිට සද්දයක් ඇහෙන්නේ. එතකොට දැන් බලන්න මේ කාරණා බෙද බෙදා බලන හැටි. දැන් අපි ලස්සනයි ප්‍රියයි මනාපයි කියලා ලෝකේ ගත්තට යම් යම් දේවල් පින්වතුනි හේතු ගොඩකින් තමයි මේක හැදෙන්නේ. හේතුඵල ධමයක් කියලානේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්눔 කළේ. හේතුඵල ධමයක් මේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. හේතු ගොඩකින් තමයි ඇති වෙන්නේ. දැන් කවුරු හරි කියනවා නම් කෙනෙකු අපේ ජීවිතය පවතින්නේ කර්මයේ හින්දායි කියලා. කර්මය එක හේතුවක් විතරයි. කර්මයේ හින්දම නෙමෙයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ දැල් වෙන විදුලි බල්බයක් ගත්තොත් ඇත්තටම බල්බය ඒ කියන්නේ විදුලි බුබුල ද ආලෝකය ගෙන දෙන්නේ කියලා ඇහුවොත් ඔව් විදුලි බුබුල එහෙම නැත්නම් බල්බය කියලා ඔහොම කියාවේ. එහෙම නෙමෙයි. බල්බේ එක හේතුවක් විතරයි. ඒ වගේම ඒකට තියෙනවා වයර් එක යම්කිසි තැනක ටර්බයින් එකක් තියෙනවා. බලාගාරය එතකොට එතනදී කරන්ට් එක ඉපදිලා වතුර හෝ ඉන්ධන හෝ මොනවා හරි යම් ක්‍රමයකින් පින්වතුනි කරන්ට් එකක් උපදවලා ඒ මෝටරයක් නිසා පින්වතුනි ඔන්න කරන්ට් එක එනෝ දැල් වෙනවා විදුලි බුබුල. මේකේදී මේ එක හේතුවක් නැති වුණොත් අර විදුලි බල්බය කොච්චර හොඳට තිබුණත් පත් වෙන්න විදියක් නැහැ. එක හේතුවක් හෝ නැති වුණොත්. එහෙන් ඔක්කොම කරන්ට් එක හරියටම තියෙනවා. මෙතන බල්බේ නැති වුණොත් ඒත් නැහැ පත් වෙන්නේ. ඒ වගේම තමයි එකෝ දෙපැත්තෙන්ම සියල්ල තියෙන වයරය නැති වුණොත් කේබල් එක නැති වුණොත් ඒත් එහෙමයි. එහෙම නැත්නම් අනිත් ඔක්කොම තිබුණත් වැඩක් නැහැ බලාගාරේ නැති වුණොත්. මේ විදියට ගත්තාම පින්වතුනි එක හේතුවක් නිසා නෙමෙයි ජීවිතේ උන හැමදේම පවතින්නේ හේතු ගොඩකින්. අන්න ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. මේ ජීවිතේ පවතින්නේත් පින්වතුනි හේතු ගොඩක් හින්දා. ඉතින් මේ හේතු ගොඩ පිළිබඳව තමයි මේ බුදුරජාණන් වහන්සේ ඊටාම හොඳින් මේක පහදලා දීලා තියෙන්නේ. මේ ස්පර්ශ කාය කියලා තථාගතයන් වහන්සේ මේ ස්පර්ශය පිළිබඳව දේශනා කරලා තියෙනවා. ස්පර්ශය කියන්නේ මොකක්ද එහෙනම්? තුන් දෙනෙක්ගේ එකතුව තමයි ස්පර්ශය කියලා කියන්නේ. තුන් දෙනෙක්ගේ එකතුව. අර බල්බය
දැල් වෙන්නේ විදුලි රැහැන බල්බය බලාගාරය ආදී වශයෙන් හේතු කාරණා එකතු වෙලා දැල්වීම වගේ මේ ඒ සමෝදානය බල්බය වයරය බලාගාරය එකතුව සම්බන්ධ වීම පින්වතුනි ඒ තුලින් පින්වතුනි විදුලියත් උත්පාදනය කරනවා වගේ ඇසයි රූපයයි විඥානයයි කියන මේ තුන් දෙනාගෙන් ඇති වෙනවා යම්කිසි ඵලයක් ඒ තමයි ස්පර්ශය කියලා කියන්නේ. මේ ස්පර්ශය දැන් පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදානං ওই විදිහට මේ පටිච්ච සමුප්පාදේ පින්වතුනි අර උගන්වන්නේ. ඉතින් ඒ විදිහට මේ පහළ වීම සිද්ධ වෙනවා. ඊළඟට තථාගතයන් වහන්සේ වදාරනවා අට්ඨාරස මනෝවිචාරා වේදිතබ්බානි. ඒ කියන්නේ 18ක් හිතේ හැසිරීම දැනගත යුතුයි. ඒ තමයි ඉතිකෝ පනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං. එහෙම කියලා දේශනාවක් කළා මම අට්ඨාරස මනෝවිචාරා වේදිතබ්බා කියලා මුලින් මාතෘකාවේ ඒ කුමක් හින්දද මහණෙනි එහෙම දේශනාවක් කළේ මම මෙන්න මේ සඳහායි කිව්වේ කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ තා වැදගත් තැනක් මේ සලායතන වල වදාරනවා. ඊටාම තේරුම් ගන්න බොහොම පහසුයි අමාරු නෑ. පින්වතුනි මෙහෙමයි කියන්නේ චක්කුණා රූපං දිස්වා සෝමනස්සට්ඨානීයං රූපං උපවිචරති දෝමනස්සට්ඨානීයං රූපං උපවිචරති උපෙක්ඛට්ඨානීයං රූපං උපවිචරති. ඔන්න බලන්න ඊටාම වැදගත්. ඒ කියන්නේ මහණෙනි ඇහින් රූපයන් බැලුවහම සතුටු සහගත සෝමනස්සට්ඨානීයං සෝමනස්ස සිත සතුටු සිත පහළවන ඒ වගේම රූපමේ ලෝකයේ තියෙනව රූපවල අපේ මේ හිත පින්වතුනි උපවිචරති ඒ මැත්තේ හැසිරෙනවා. ඒ කියන්නේ ඇහෙන් රූපයක් බලනකොට ඒ රූපය තුල තියෙනවා සතුට හට ගන්නා ගතියක්. සමහර රූපවල තියෙන ලස්සන මල් ගහක්, ලස්සන පුරුෂයෙක්, කාන්තාවක්, ලස්සන ගොඩනැගිල්ල, ලස්සන දියැලින්, ඒ වගේම කඳුරැලි නොයෙක් දේවල් දකිනකොට පින්වතුනි ඇති වෙනවා බොහෝම ප්‍රියමනාප සෝමනස්සට්ඨානියන් සොම්නස් සිත පහළ වෙන්න ස්ථානයක් බවට පත් වෙනවා. සතුට ඇති කරනවනම සමහර අවස්ථාවලදී. ඒ වගේම තමයි කනින් සද්දය අහලත් ඒ විදියයි, නාසයෙන් ගඳ සුවඳ දැනිලත් ඒ විදියයි, දිවෙන් රස ලැබිලත් රසය තුළ සතුට ඇති කරවනවා. දැන් ශරීරයෙන් ස්පර්ශය ලැබෙනකොට සතුට ඇති කරවනවා. හිතින් හිතට එන පරණ හෝ අලුත් අනාගත වේවා හිතට එන සිතුවිලි අනුවත් පින්වතුනි සතුට ඇති කරනවා. ඔය අතර දෝමනස්සට්ඨානියන් තමන් පින්වතුනි අකමැති දේවල් ඇති වෙනවා. ඒ අකමැති දේවල් වලදී තමන්ට දෝමනස්සට්ඨානියන් තරහසිත හටගන්න ස්ථානයක් බවට පත් වෙනවා ඇහැ. එකෝ කන, නාසය, දිව, ශරීරය. දැන් ඔන්න සමහර වෙලාවට පින්වතුනි අද මම දැකලා එහෙම නැත්නම් මේ ධර්ම ශ්‍රවණය ඇහිලා මේ පින්වතුන්ට පසුව එනවනේ හිතවිලි පසුව එනවා මෙහෙම දේශනාවක් කළා මේ මොකන්ද කියලා කල්පනාවට එනෝනේ. ඒ කල්පනාවට එනකොට පින්වතුනි මනසා ධම්මං විඤ්ඤාය. ඒ කියන්නේ හිතින් මේ අර කලින් අරමුණු ගලාගෙන එනකොට ඒ කලින් අරමුණක් එනව නෙමෙයි වර්තමානයේ තමයි උපදින්නේ. එය මතක් වෙවි සිතුවිලි වර්තමානයේ උපදිනකොට ඒක මනසා ධම්මං විඤ්ඤාණ. හැබැයි දැක්කේ මේ පින්වතුන් අර දකින වෙලාවේ ඇහෙන්, එකෝ කනින්, එකෝ නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් කොහෙන් හරි අරමුණක් ගත්තයි කියමුකෝ. ඒක දැන් පසුව විමසනකොට පසුව හිතනකොට මනසා ධම්මං විඤ්ඤා යන්න හිතින් තමයි පින්වතුනි දැන් ඒ දේ මේව කරන්නේ
දැන් ඉස්සර වගේ ඇහැ නිසා නෙවෙයි මේක තේරුම් ගන්නට ඕන. පින්වතුනි ඒ විදියට මනසා ධම්මං විඤ්ඤාය සෝමනට්ඨානීයං ධම්මං උපවිචරති. ඒ කියන්නේ සතුටු සහගත සිතුවිලි පහළ වෙනවා. ඒතර මනෝ විචාර කියලා කියන්නේ පින්වතුනි මනෝ විචාර කියලා කියන්නේ මේ විතක්ක විචාර දෙකට කියනවා මනෝ විචාර කියලා. ඒ කියන්නේ අපිට සිතක් පහළ වෙන්න දැන් මම මේ වචනයක් කියනකොට හිත ඇතුලින් මේ වචනය කියලා තමයි පිටට සද්ද එන්නේ. එතකොට සමහර වෙලාවට විතක්ක ਵਿਚාර දෙක වැඩ කරනවා. ඒ වැඩ කරන්නේ පිටට සද්දය ඇහෙන්නේ නැහැ. ඔය රහතන් වහන්සේලා 이르දිමත් දිබ්බසෝත ඥානයේ තියෙන රහතන් වහන්සේලා අනුන්ගේ සිත දැනගන්න අවස්ථා තියෙනවා. එතකොට අනුන්ගේ සිත දැනගන්නකොට හිත යොමු කරනවා පින්වතුනි අර විතක්ක ਵਿਚාර දෙක අනුන්ගේ සිතේ පින්වතුනි ඒ කියවෙන කාරණිය සියුම් විදියට උන්වහන්සේලාට ඇහෙනවා. ඒ දිබ්බසෝත ඥාණයට. පින්වතුනි අපි දන්නේ නැති වුණාට පිටට සද්දය ඇහෙන්නේ නැති වුණාට ඇතුලින් කියවනව යමක්. අන්නේ ඇතුලින් කියවන භාවනක් තියෙනවනේ ඔය මරණානුස්මතිය, මෛත්‍රිය, අසුභය වගේ භාවනා සද්දනගා පිටට සජ්ජායනා ඇහෙන විදියට සජ්ජායනා කරන්න තමයි මුලින් තියෙන්නේ. පසුවක හිතින් කිව්වත් පින්වතුනි වචනයෙන් එන දේවල්. අර හිතින්ම වැඩෙන දේවල් නෙවෙයි කෙලින්ම වචන තමයි මේ මනෝ විචාර තමයි වැඩ කරන්නේ. ඒ විතක්ක කියලා කියන්නේ අරමුණට හිත නංවන ගතිය. අරමුණට හිත නංවනවයි කියලා කියන්නේ හරියට ගාන්ටාරයකට මුලින්ම ගහන පාර වගේ තමයි විතරකය කියලා කියන්නේ. විචාරය කියලා කියන්නේ අරමුණේ හිත පැතිරෙන ගතිය. අර නින්නාදයෙන් කියලා අර නින්නාදයක් යනෝනේ. පින්වතුනි ඒ අනුරාවය මුලින් ගැසීම විතරකයයි අනුරාවයේ ਵਿਚාරයයි. ඒ වාගේ පින්වතුනි මේ මනෝ විචාර ඇහැ නිසා පහළ වෙනවා. මොකද්ද? සතුට උපදිනවා, දුක උපදිනවා. ඒ සතුට උපදින එකත් දුක උපදින එකත් උපේක්ෂාව උපදින එකත් මධ්‍යස්ථකමකුත් ඇති වෙනවා. සමහර වෙලාවට තමන් කැමැත්ත දැඩිව නැත්නම් සෝමනස්ස උපදින්නේ නැහැ. තමන්ට අසතුට වෙන්න කාරණේකුත් නැත්නම් දෝමනස්ස උපදින්නෙත් නැහැ. එතකොට මධ්‍යස්ථතාවයක් තමයි තියෙන්නේ. එතකොට මේ මධ්‍යස්ථතාවය පින්වතුනි ඇති වෙන්නත් එක හේතුවක් වෙනවා. දැන් සමහර වෙලාවට මේ මල් පොකුරක් තියෙනවා. මේකේ තරම් Tamanට ලොකුවට හිතේ සතුට උපදින්නේ නැතිනම් සෝමනස්ස නැහැ. ඊළඟට Taman අකමැති මල් වර්ගයක් නොවනව නම් දෝමනස්සත් නැහැ. මෙතන තියෙන්නේ Taman රූපේ දැක්ක විතරයි. අර ඒක උපේක්ඛට්ඨානීයන් කියලා කියන්නේ උපේක්ෂාසිත පහළ වෙන්න හේතුවක් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා චත්තින්ස සත්තපදා වේදිතබ්බානේ 36ක් වූ සත්තපාදයෝ කියලා ධර්මකාරණා ටිකක් දැනගන්න වෙලා තියෙනවා. විතිකෝ පනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං යමක් සඳහා කියන ලදද අන්න ඒ මේ සඳහායි කියන ලද්දේ කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ තා වැදගත් දේශනාවක් වදාරනවා. ච ගේහසිතානි සෝමනස්සානි. ඒ කියන්නේ බැඳීම් ආශ්‍රිත කාරණා හයක් මේ ලෝකේ තියෙනවා. ඒ කියන්නේ මේ ගේහ නිශ්චිත ගේහසිත ප්‍රේමයෙන් කියලා කියන්නේ අපි. ඒ කියන්නේ බැඳීම් ඇසුරු කරගෙන කාරණා හයක් තියෙනවා. එච නෙක්කම්ම සිතානි සෝමනස්සානි. ඒ කියන්නේ කාරණා හයක් තියෙනවා නෙක්කම්මය ඇසුරු කරගෙන. ඒ කියන්නේ අතහැරීම ඇසුරු කරගෙන උපදින කාරණා හයක් තියෙනවා. ඒ වගේම තමයි පින්වතුනි ච ගේහසිතානි සෝමනස්සානි ච ගේහසිතානි දෝමනස්සානි. කාරණා හයක් තියෙනවා ගේහසිත සෝමනස්සයෝ හටගන්න. කාරණා හයක් තියෙනවා ගේහසිත දෝමනස්සයෝ අසතුට හටගන්න බැඳීම් ඇති
අසතුටක් හටගන්න. ච ගේහසිත උපේක්ඛා උපේක්ෂා බැඳීම් මැති උපේක්ෂා පින්වතුනි ගෘහ නිස්සිත එහෙම නැත්නම් ප්‍රත්‍යඥ ජීවිතයේ ඇලීම් බැඳීම් ඇති උපේක්ඛා කියන මේ ධර්ම පින්වතුනි 6ක් තියෙනවා. ච නෙක්ඛම්ම සිතා උපේක්ඛා ඒ කියන්නේ නෛෂ්ක්‍රම්‍ය ඇති උපේක්ෂා 6ක් තියෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ පින්වතුනි 6ක් ඒ විදිහට දේශනා කොට වදාරනවා. එතකොට පින්වතුනි තත්ත කතමං ච ගේහ නිස්සිතානි සෝමනස්සානි ගෘහ නිස්සිත එහෙම නැත්නම් බැඳීම් ඇති සෝමනස්ස උපදින කාරණා 6 මොනවද? අන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා චක්කු විඤ්ඤාණං රූපාණං ඉට්ඨාණං කන්තාණං මනාපාණං මනෝරමාණං ලෝකාමිස පටිසඤ්ඤුත්තානම් පටිලාභං වා පටිලාභතෝ සමනුපස්සතෝ පුබ්බේවා පටිලද්ද පුබ්බා අතීතං නිරුද්ධං විපරිණතං සමනුස්සරතෝ uppajjati සෝමනස්සං යං ඒව රූපං සෝමනස්සං ඉදං උච්චති ගේසිතං අතීතං නිරුද්ධං. අන්න බුදුරජාණන් වහන්සේ වදාරනව පින්වතුනි ඇහෙන් හඳුනගත යුතු රූපයක් තේනව ඉට්ඨානං කන්තානං මනාපානං ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ඒ කියන්නේ තමන් කැමති වන්නා වූ රූප තියෙනවා. අන්න ඒ අතීතයේ හෝ අර මං කිව්ව විදියට දැකපු අහපු දෙයක් ගැන වෙන්න පුළුවන්. ඒ ගැන ඇහැ නිසා ඇසුරු කරගෙන වෙන්න පුළුවන්. ඒ වායේදී ඔන්න නුවණ නැති අයට සතුට ඇති වෙනෝ. ඒ කියන්නේ මේ ධර්මතා අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය නොදන්න අයට ගේහසිත බැඳීම් ඇති වෙනවා. පින්වතුනි ඒ කියන්නේ මේ රහතන් වහන්සේගෙන් මෙහා අනාගාමී ආර්යයන් වහන්සේගෙන් මෙහා අනිත් අයට බැඳීම් ඇති වෙනවා. ඊළඟට ඒ වගේ කාරණා පින්වතුනි අසතුට තත්ත කතමානිච්ච නෙක්කම්ම සිතානි සෝමනස්සානි රූපාණං ඒව අනිච්චතං විදිත්වා විපරිණාමං විරාගං නිරෝධං පුබ්බේ චේව රූපා ඒතරහිච සබ්බේ තේ රූපා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනෝ දැන් ඔය අතීත දේවල් අරමුණු කරගෙන තරහ ඇති වෙලා තරහ ඇති කරගන්නත් පුළුවන්. අප්‍රියමනාප දේවල් වලින් ප්‍රියමනාප දේවල් වලින් ඇසින් දකිය යුතු රජනීය සිත් ඇද ගන්නා දේවල් වලින් සතුට උපදින්නත් පුළුවන්. ওই දෙක අතර මධ්‍යස්ථ සිත උපදින්නත් පුළුවන්. හැබැයි පින්වතුනි මේ අතර අපිට මේ ඇහැ නිසා මේ ධර්ම මාර්ගයේ යනකොට අපට පුළුවන්කම ලැබෙනවා නෙක්කම්ම නිස්ෘත පින්වතුනි රූප දකින්න. නෙක්කම්ම නිස්ෘත සද්ද අහන්න. ඒ කියන්නේ මේ ඇලෙන්නේ නැතුව බැඳින්නේ නැතුව මේන් එතර වෙල යන විදියට කටයුතු කරන්න පුළුවන්. ඒ කොහොමද වෙන්නේ? අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන කෙනාට, දුක්ඛ වශයෙන් මෙනෙහි කරන කෙනාට, අනාත්ම වශයෙන් මෙනෙහි කරන කෙනාට පින්වතුනි එතන දුකක් ඇති වෙන්නේ නැහැ. සතුට ඇති වෙනවා. හැබැයි ඒ සතුට ගේහ නිස්සිත සතුටක් නෙමෙයි. අර බැඳීම් ඇති වෙන සතුටක් නෙමෙයි. යතෝ සම්මසති කන්දානං උදයබ්බයං යම් කලෙක ස්කන්ධයන්ගේ ධාතුන්ගේ ආයතනයන්ගේ ඇතිවීම නැතිවීම දකිනවනම් ලබති පීති පාමොජ්ජං අමතන්තං විජානතං මේ ලෝකේ ප්‍රීතිය දකිනවා, ප්‍රීතිය දැනගන්නවා, ප්‍රමුදිතභාවය ලබනවා. අමතන්තං විජානත අමෘත මහා නිර්වාණ ධර්මයේ දකිමින් පුදුමාකාර ප්‍රීතියක් දන්නවා. මේ ලෝකේ වෙන කෙනෙකුට ඒ වගේ ප්‍රීතියක් ලැබෙන්නේ නැහැ. පින්වතුනි ඒ විදිහට මේ නෛෂ්ක්‍රම්‍ය ඇසුරු කරගෙන සමහර වෙලාවට නෛෂ්ක්‍රම්‍ය මේ සංසාර දුකෙන් එතර වෙීමේ බලාපොරොත්තුව තියෙන කෙනාට වුණත් සමහර වෙලාවට දෝමනස්ස සිතුවිලි වුණත් පහළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ නෛෂ්ක්‍රම්‍ය මේවකින් පින්වතුනි
ඇති වෙනවා සමහර වෙලාවට අනේ මම කවදාද මේ ධර්මය අවබෝධ කරන්නේ. දැන් භාවනා වඩලා බැරිම තැන පින්වතුනි ඇස කන නාසය දිව ශරීරය මේව විපස්සනා කරනකොට පින්වතුනි සමහර වෙලාවට හිතෙනවා අනේ බෑ මේ ධර්මය අවබෝධ කරගන්න මං කවද්ද මේ ධර්මය අවබෝධ කරගන්නේ කියලා සමහරට මේ ඇහැ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට එතකොට හිතෙනවා නම් චක්කු විඤ්ඤාණී අවස්ථාවලදී තමයි පින්වතුනි ඒ භාවනා කරන යෝගාවචරයාට ඒ අසතුට පහළ වෙන්නේ අනේ කවද්ද දෝමනස්ස සිත පහළ වෙන්නේ කවද්ද මට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ මට බැහැනේ මට භාවනා වැඩුවට සමාධිය එන්නේ නැහනේ කෝ මේ විදර්ශනා වැඩෙන්නේ නැහනේ කියලා එහෙම අර මහා සීව සාමින් වහන්සේට පින්වතුනි අර 29 අවුරුද්දක්ම මහානදම් පුරලා සිහියෙන් වැඩ කරලා සක්මන් කරලා භාවනා කරලා කිසිේ සිතේ සමාධියක් නැති තැන උන්වහන්සේ පින්වතුනි 30 වෙනි අවුරුද්දේ වස් කාලයේදී අඬන්න ගත්තේ සක්මනට වෙලා අඬන්න ගත්තා. එතකොට අර රුක්ෂ දේවතාවෙක් පින්වතුනි සක්මනේ කෙළවරේ ගහේ ඉඳලා අඬන්න ගත්තා. ඇයි මොකද අඬන්නේ? මේ දේවතාවගෙන් අහනවා. එතකොට කියනවා මේ සාමීනි මම මේ අඬන්නේ අඬල පුළුවන් නම් මාර්ගඵල ලබා ගන්න එකක් දෙකක් ලබා ගන්නයි මමත් අඬන්නේ කිව්වා. ඉතින් බලන්න රාමින් වහන්සේට ඊට පස්සේ ආපහු හිත සකස් වුණා. උන්වහන්සේ මට දෙවියොත් කොලොප්පම් කරනවා කියලා අර මධ්‍යස්ථ සිත ඇති කරගෙන උන්වහන්සේ භාවනා කළා කියන්නේ. උන්වහන්සේට හිතේ අර බැරිම තැන දුකක් ඇති වුණා. අනේ ඇයි මෙහෙම වෙන්නේ කියලා. සමහර ඇත්තන්ට එහෙම වෙනෝනේ. අනේ මට සීලය රැක ගන්න බෑ මට භාවනා කර ගන්න බෑ මෙහෙමයි කියලා එහෙම හිතුවිලි පහළ වෙනවා. ඒ ඔක්කොම දෝමනස හිතුවිලි. මේ නෙක්ඛම්මාශ්‍රිත දෝමනස්සයක් පහළ වෙනවා. ඒ වගේ අවස්ථාවක් තියෙනවා. ඒව තේරුම් ගන්න ඕන. මේවා අකුසල් කියලා. ඒවා අසතුට පටිගය. ඉතින් මේ ගැඹුරු කාරණා විස්තර කර දෙන්න කාල වේලාව නෙමෙයි ඉක්මලා ගියා කාලය. පින්වතුනි ওই විදියට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ඊටාම වටිනා විදියට වදාරලා තිනවා. අපිට මේකෙන් අපි මේ මාතෘකා පද ටික විතරයි මේ දේශනාව නිකන් සූත්‍ර දේශනාව කරන්න ගියත් පැයකට අධික කාලයක් යනවා විස්තරේ කරන්නේ නැතුව. පින්වතුනි දිග දේශනාවක්. නමුත් අපි තේරුම් ගන්න ඕන හේතු කාරණා ගොඩකින් තමයි මේ ජීවිතේ හැදිලා තියෙන්නේ. හේතු ගොඩකින් තමයි හැදිලා තියෙන්නේ. මේ හේතු ඵල දහමක් බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ. අපේ ශරීරයේ ඇහැ තියෙනවා විඥානයක් කියලා එකක් තියෙනවා ස්පර්ශය කියලා එකක් තියෙනවා. මේ විදියට තියෙන මේ හැම දෙෙම මොහොතක් ගානේ වෙනස් වෙන දේවල්ය. මට ඕන විදියට පවත්වන්න පුළුවන් කමක් නැති නිසා අනාත්ම දේවල්ය. ඒ වගේම තමයි නිතර පෙළෙන බැවින් දුක්ඛ ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා වහවහ වෙනස් වෙන බැවින් නැති වෙන බැවින් ඇතිව නැතිව වෙන බැවින් නැති වෙලා ආපහු ඇති වෙන බැවින් අනිත්‍ය ස්වභාවයෙන් යුක්තය. මෙන්න මේ කියන කාරණා තේරුම් අරගෙන සක්කාය දිට්ඨිය දුරු කරගන්න වෑයම් කරන්න ඕන. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ආත්ම දෘෂ්ටිය. මේ ආත්ම දෘෂ්ටිය නැති කර ගැනීම තමයි අපේ එකම පරමාර්ථය වෙන්න ඕනේ. ඒ තුලින් තමයි අපට නියම සැනසෙල්ල ලැබෙන්නේ. හැම දිනාටම ඒකාන්තයෙන්ම මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත්තා වූ උතුංග මහා පින ඒකාන්තයෙන්ම ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන, ඒ වගේම විඥාන 6, ස්පර්ශ 6 මේ ආදී ධර්මතාවයන් ගෙවෙන මොහොතක් ගානේ වටහා ගන්න වෙන් වශයෙන් නාම රූප ධර්මයන් හඳුන ගන්න මේ ධර්ම ශ්‍රවණ මේ ධර්ම දානමය පින කුසලය හේතු වේවා. දුර්ලභව ලබාගත්තු මනුස්ස ජීවිතයෙන් උතුම් බුද්ධ ශාසනයෙන් උපරිම ප්‍රතිඵල නෙලාගෙන අදාදම ජරා මරණ ආදී සංසාර දුකෙන් නිදහස් වෙන්න මේ උතුම් පින කුසලයට හේතු වාසනා වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනීය සිද්ධ කරනවා. මේ සිද්ධ කරගත්තා වූ තුංග මහා පින විශේෂයෙන්ම ධර්ම දේශනාවේ දායකත්වයේ දරන
විශ්‍රාමලත් කුසිකර්ම උපදේශිකා VS ගිනිගද්දර මහත්මිය, HG නන්දාවතී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් තමයි මේ උතුම් ධර්ම දානමය පින බොහෝම සද්ධාවෙන් සිද්ධ කරන්නේ. අරමුණ සඳහන් කරලා තියෙනවා 2021 ජනවාරි මාස 19 වන දින අභාව ප්‍රාප්ත KD පොඩිහාමිනේ උපාසිකා මාතාවටත් මීට වසර 5කට පමණ පෙර අභාව ප්‍රාප්ත වූ DM ඩිංගිරි අම්මා උපාසිකා මාතාවටත් මීට පෙර මිය පරලොව ගිය පවුලේ දෙමව්පියන් ඇතුළු සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමට මේ උතුම් පින්කම අවස්ථාවක් කරගනු ලබනවා. මේ නම් සඳහන් කළ සියලුම මියගිය ඇත්තෝ හැදූ වැඩූ මව් දෙමව්පියන් ගුරුතුමන් නෑදෑ හිත මිතුරන් ආදී සියලුම මියගිය ඇත්තෝ මේ පින් අනුමෝදන් වෙත්වා සැපවත් වෙත්වා අමා නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ධර්ම ශ්‍රවණය කරන හැම දෙනා නමින් මියගිය සියලු මියගියපු හැදූ වැඩූ මව් දෙමව්පියන් ආදී කොට ඇති සියලු මියගිය ඇත්තෝ මේ පින් අනුමෝදන් වෙත්වා සැපවත් වෙත්වා අමා නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක සියලුම දේව මණ්ඩල මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍යමය ආයු වර්ණ සැප බල ඥාන දියුණු වෙත්වා අමා නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. කොවිඩ් වසංගත තත්වයෙන් පීඩා විඳින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනා සුවපත් වේවා. සියලු ලෝකවාසීන් වදුරු විපත් වලින් ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කිරීම. රෝගීන් වෙනුවෙන් දිවි පරදුවට තබා දිවා රැ වෙහෙසෙන සෞඛ්‍යකාරී මණ්ඩලවල සුවවිරු සියලුම දෙනාට ආශිර්වාද කරමින් පවුලේ සුජීවත්ව සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී භව දිගාසිරි සම්පන්නිය පතමින් තමයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. කොරෝනා රෝගයෙන් මියගිය ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට රටදැය වෙනුවෙන් දිවිපිදූ සියලුම ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට පින් අනුමෝදන් කරන්න මේ පින් අවස්ථාවක් කරගන්න. ඔය ඇත්තෝත් මේ පින් අනුමෝදන් වී සැපවත් වෙත්වා මා නිවනින් සැනසෙත්වා. දිදුල මාධ්‍ය ජාලයේ සභාපති අතිගරු පූජනීය මාලිගාවිල අස්සජී මහා ස්වාමිපාදයාණන් වහන්සේට දේශකයාණන් වහන්සේට කාර්ය මණ්ඩලයට නෑදෑ හිතමිතුරන් ඇතුළු ලක්වැසි ලෝවැසි සෑම දෙනාටම ධර්ම දේශනාවට සවන් දුන් පින්වතුන් හැම දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාව පුණ්‍යානුමෝදනාව දේශනාවේ දායකත්වයේ දරන පින්වතුන් කළා තියෙනවා. ඉතින් ඒ ගිනිගද්දර මහත්මිය නන්දාවතී මහත්මිය ඇතුළු වාසනාවන්ත පින්වත් හැමෝටම මේ පින් බලයෙන් නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පන්නිය ලැබේවා. සියලු අපලුපද්‍රව දුරු වේවා. කර්ම නවග්‍රහ දෝෂ දුරු වේවා. කුසල විපාක වාර දුක්ඛඳුරු දුරු වේවා. අවිදුවඳුරු දුරු වේවා. පෙර පින් මතු වේවා. හිතන පතන සියලු පැතුමන් ඉටු වේවා. සුවසේම පාරමී ගුණ දියුණු වේවා. කාය චිත්ත පීඩාවක් කිසි විටකවත් නොම වේවා. කායික මානසික සැනසෙල්ල නිරන්තරයෙන්ම ලැබේවා. හැමෝටම පාරමී ගුණ දියුණු කරගෙන අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩ වදාළ අජරාමර සාන්ත ප්‍රණීත අග්‍ර අමා මහ නිවනින් සැනසෙන්නන් ලැබේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනය සිද්ධ කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාසනං චිරං රක්칸තු ධම්ම දේශනං චිරං රක්칸තු බුද්ධ ශාවකං චිරං රක්칸තු ත්වං සදාති. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
සදැහැති සුපින්වතුනි ඔබ මෙලෙසින් ශ්‍රවණය කරන්නට යෙදුණු මේ උතුම් සජීවී සත්‍ය දේශනාව මෙහිවා වදාළ පින්වත් දේශකයන්න් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි උදාරතර වූ ශාසනික සේවාවන් වල නියැලෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ශ්‍රී සම්පන්නිය ලැබේවායි අප සාදු නාදනවා ප්‍රාර්ථනාවන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් වූ සජීවී සත් ධර්ම දේශනාව සඳහා දුපින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබන විසුවින්වත් පිරිසේම ධර්ම ශ්‍රවණය කළා වූ ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාගේ යහපත් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා යන බලාපොරොත්තුන් පෙරදරිව ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාව තුලින් ඔබ වෙත සංවේදනය කරන අද දවසේ මේ පැයට නියමිත උතුම් සජීවී සත් ධර්ම දේශනාව මෙලෙසින් නිමාවටපත් කරනවා. ඊළඟ පැයේදී මෙවැනි උතුම් සජීවී සත් ධර්ම දේශනාවකින් ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.